හරි අද අපි එතකොට මේක කතා බහ කරමු මේ 6 වෙනි පාඩම. එතනදී කතා බහ කරන්න තියෙන්නේ සමාජය හා තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන එක. නැත්නම් ICT and society කියලා අපි කෙටියෙන් ওই පාඩම ගැන කතා කරනවා. ඒතර මේක තියෙන්නේ ගොඩාක්ම ඔයගොල්ලෝ දන්න කියන දේවල් ගැන කතා කරන්න. ඒක නිසා මේක ලොකු වට ගැඹුරින් කතා කරන්න ඕන දේවල් නෙවෙයි අතරම තියෙන්නේ. ඕගොල්ලෝ දන්න කියන දේවල් ඕගොල්ලන්ටම නැවත කියලා දීමක් වගේ දෙයක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. රයිට්? ඒක නිසා අපිට ඉක්මනට කතා බහ අරගෙන යන්න පුළුවන්. රයිට්? මේකේ මුලින්ම කතා කරනවා තොරතුරු හා සංවේදන තාක්ෂණය සහ විනෝදාස්වාදය. එන්ටර්ටේන්මන්ට් පැත්ත. රයිට්? ඉතින් මට වඩා මේ ගැන ඕගොල්ලෝ දැනුවත් නේද? ICT වගේ ICT පාවිච්චි කිරීම නිසා තමයි ඔයගලන්ට 3D movies ඊළඟට මේ holograms කියන දේවල් right ඊළඟට 3D cartoons right ඔය කියන වැඩසටහන් නැත්නම් ඔය කියන අත්දැකීම් ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ශ්‍රව්‍ය සංස්කරණ නැත්නම් digital audio කියලා අපි කියනවා. එකක් තමයි ඔයගලන්ට audio experience එක අරගන්න. සින්දුවක් අහනකොට ඒක නේද? අපි කියන්නේ බොහොම quality විදිහට අහනවා කියලා නේද? surrounding system එකක් set කරලා ඒ විදිහට ගීයක් රස විඳීමේ හැකියාව දීලා තියෙනවා. සහ අපි අර multimedia වල කතා කරා වගේ audio editing tools පාවිච්චි කරලා ගොඩක් වෙනස්කම් විශාල වෙනස්කම් කරගන්න පුළුවන් ගීතයකට අදාළව. right ඒ වගේම තමයි games නේද? මට වඩා හොඳට ඕගොල්ලෝ ඒවා ප්ලේ කරනවානේ. right ඒක විනෝදාංශය සම්බන්ධ වුණාම තියෙන එක විශේෂයෙන් ඇබ්බැහි කරන සුළු ආකාරයේ ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනයක් තමයි අපි ඩිජිටල් ගේම්ස් කියලා කියන්නේ. right ඒක විවිධ මට්ටම් වලින් තියෙනවා නේද? 2D තියෙනවා 3D තියෙනවා 4D තියෙනවා නේද? ඒ වගේ අත්දැකීම් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සිමියුලේෂන් ගේම්ස් කියන්නේ. right සිමියුලේෂන් ගේම්ස් කියලා කියන්නේ අර වීඩියෝ ගේම් එකට වඩා වෙනස්. ඒක හරියට අපි මේ ගේම් එක ඇතුළෙම ඉන්නවා. නැත්නම් ඒ එන්වයරන්මන්ට් එකේ අපි ඉන්නවා කියන ෆීලින් එක අපිට දෙන්න පුළුවන් ආකාරයේ ගේම්ස් තමයි අපි සිමියුලේෂන් ගේම්ස් කියලා කියන්නේ. ගොඩක් වෙලාවට ඔය සිමියුලේෂන් කියන එක නම් ඔය පයිලට් ඊළඟට ඒරෝස්පේස් එම සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ ගගනගාමියෙක් අරගත්තොත් නැත්නම් ගුවන් නියමයක් අරගත්තොත් ඒගොල්ලන්ට ප්‍රැක්ටිස් එක මුලින්ම දෙන්නෙත් ඔය වගේ සිමියුලේෂන් ගේම් එකක් නැත්නම් සිමියුලේෂන් ප්‍රෝග්‍රෑම් එකක් පාවිච්චි කරලා. ඒකට මේ දේවල් මේ විනෝදාංශයේ පැත්තේ දේවල් තමයි අපි කතා බහ කරන්නේ. ගගනගාමීන් ගුවන් නියමුවන් කියන පැත්ත ගැන නොහිතා නේද? සිමියුලේෂන් ගේම් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අපි සාමාන්‍යයෙන් කා ගේම් එකක් දානවා නේද? කා එකේ වලවල් වල වැටෙන එක, ভাইබ්‍රේට් වෙන එක. ඒට ඔය කියන දේවල් ඔක්කොම අපිට අත්විඳින්න පුළුවන් මොන විදිහටද කියලා දැන්. සමහර ෂූටින් ගේම්ස් තියෙනවා නේද? ෂූට් කරනකොට Tamanට වෙඩි වදිනවා කියලා දැනෙනවා. කොතනටද වෙඩි වැදුනේ කියන එක. ඒත් ඒකේ ඒ සූට් එකේ තියෙන සෙන්සර්ස් වලින් සෙන්ස් කරනවා. right ඒ තරමට ඕක දියුණු වෙලා තියෙනවා. right හරි අපි ඉක්මනට මේක ලියාගමු. මේ ගොඩක් විස්තර කිරීම ලියා ගන්න ළමයි. බොහොම සරල දේවල් ටිකක් අපි ලියාගන්නේ. හරි අපි මාතෘකාව දාගමු ටක් ගාලා. සමාජය හා සංනිවේදන තාක්ෂණය සමාජය සහ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. right ඊළඟට අනුමාතෘකාව දාගන්න.
තොරතුරු තාක්ෂණය සහ විනෝදාස්වාදය ඊළඟට ඒක යටතේ ඒක යටතේ මේ වාක්‍ය ලියා ගන්න ළමයි මම කියන්නම් අපිට මෙතන මෙන්න මේ තියෙන එක උදව්වකට ගන්න පුළුවන් right ඔගොල්ලෝ ලියා ගන්න ඕනේ සිංහල ළමයි ලියා ගන්න තොරතුරු හා sannivedana තාක්ෂණයේ පරිණාමයත් සමගින් තොරතුරු හා sannivedana තාක්ෂණයේ පරිණාමයත් සමගින් නිර්මාණය වූ මෙවලම් සහ උපක්‍රම නිර්මාණය වූ මෙවලම් සහ උපක්‍රම විනෝදාස්වාදය සඳහා බෙහෙවින් උපකාරී වේ බෙහෙවින් උපකාරී වේ බෙහෙවින් උපකාරී වේ full stop එක තියලා ළමයි ඒ ඡේදෙම ඉස්සරහට ලියන්න පහත අවස්ථා ඒ සඳහා උදාහරණ ලෙස ගත හැක පහත අවස්ථා ඒ සඳහා උදාහරණ ලෙස ගත හැක පහත අවස්ථා ඒ සඳහා උදාහරණ ලෙස ගත හැක English medium අය with the evolution of ICT there are many different tools and techniques are using to facilitate entertaining industry
Chromia cancel කරන්න දැන්. ෆුල් ස්ක්‍රීන් දැම්මම සමහරට කැන්සල් කරන්න බටන් එක පෙන්නේ නෑ ෆුල් ස්ක්‍රීන් යන්න දෙන්නේ. ඒකයි ගැටලුව. සර් ඇක්සස් ඉල්ලනවා නේ සර්. ආයින්. මෙතනින් අස් කළා දාන්න. සර් ගොඩක් software run වෙනවා. ඔව්. ගොඩක් software කියන්නේ පුතේ මගේ ඒ කියන්නේ mainly run වෙන්නේ මේ තුන් දෙනා විතරයි. ඒ more details වලින් machine එක ඇතුලේ යන ඔක්කොම services ටික බලන්න පුළුවන්. ඒස ඉතින් බැක්ග්‍රවුන්ඩ් එක කියන්නේ ඒවනේ ඔව් background යන ඒවා. user දේවල් නෙවෙයි. හරි. English medium ළමයි ඔයගලගේ ඡේදය continue කරන්න. Following are some examples. Yeah, that's enough. Following are some examples. එහෙම කියලා ළමයි අපි මේ තියෙන දේවල් ටිකේ මාතෘකා ටික විතරක් ලියාගත්තා නම් ඇති. Right? හරි එතකොට අංක දාලා ත්‍රිමාන රූප තාක්ෂණය right සර් holographic system එක දැන් ගොඩක් පාවිච්චි වෙනවද? hologram කියන එක අපේ රටේ ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ඒක ඔය ගොඩක් ඉන්ඩස්ට්‍රි වල ගොඩක් වෙලාට ඒකට ප්‍රසන්ටේෂන් වලට නේ සර් ඔව් ප්‍රසන්ටේෂන් මැජික් වලට හොලෝග්‍රෑම්ස් එහෙම සෑහෙන පාවිච්චි කරනවා. සර් දැන් Apple වල තියෙනවනේ සර් hologram glass එක. ඔව් Apple වලට කලින් මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරේ. අපි වැළුවේ HoloLens කියලා. Microsoft ලා. ඔව් සර් නෑ මම කරා Apple මේ iGlass කියලා iGlass එකේ hologram system ඔව් එක. ඔව් ඊළඟට දෙවෙනි එක holographic ප්‍රතිබිම්බ සැකසීමේ තාක්ෂණය holographic image processing technology. ඊළඟට කාටුන් චිත්‍රපට එතන පේන තියෙන අංකිත ශ්‍රව්‍ය සංස්කරණය. English medium අය cartoon films, digital audio materials. Right. ඊළඟට අංකිත සංඛ්‍යාංක ක්‍රීඩා සහ සමරූපන ක්‍රීඩා. Digital games, simulation games.
හරි ඉවරද? ඔව් ළමයි ඉවරද? ඉවරයි. right හරි අපි ඉස්සරහට යම් මෙතෙන්ති කතා කරනවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේදී ඇතිවන ගැටලු. දැන් අර කලින් කතා කරපු ප්‍රශ්නේ කතා කරේ මෙතනට අදාළව. right ඒතර මේ ගැටලු වර්ග විවිධ විදිහට කතා කරනවා. නේද? ඔය උතන පුංචි පින්තූරේ පෙන්ලා තියෙන්නේ නෛතික ගැටලු, ඒ කියන්නේ නීතිය සම්බන්ධයෙන් සදාචාරාත්මක ගැටලු, ඒවා නීතිය පැත්තට ගෙනියන්න බැහැ. නමුත් අපි පරිගණකයේ භාවිතා කරන පිරිස් විදිහට අපි ගාව තියෙන ප්‍රතිපත්ති වලට අදාළව ඇතිවන ගැටලු. ඊළඟට භෞතික ගැටලු, අපට පරිසරය නිසා හානිකර මෘදුකාංග, ඊළඟට පරිසරයට වෙන හානිය පරිගණකයේ පැත්තෙන්, සහ සෞඛ්‍ය හා සමාජීය ගැටලු. right අපේ මනුෂ්‍ය සෞඛ්‍යයට සහ ලොකු සෞඛ්‍ය කියලා කතා ගොඩක් වෙලාවට අපේ සෞඛ්‍ය ගැන කතා කරන්නේ, සහ සමාජීය ගැටලු. සමාජයක් විදිහට මොන වගේ ගැටලු වලටද මුහුණ පාන්නේ කියන්නේ. right එතකොට ඕකට අදාළව නෛතික ගැටලු වලදී කතා කරනවා අපි ප්‍රධාන කොටස් දෙකක්. එකක් තමයි මේ data theft කියලා කියන්නේ පුද්ගලික දත්ත සොරා ගැනීම. ඒතර මේ data theft කියලා කියන්නේ හැක් කිරීමක් නෙවෙයි ළමයි. right පුද්ගලයෙකුගේ අනන්‍යතාවය ඒ කියන්නේ තමයි ෆිෂින් වගේ ඒවා නෙමෙයිද? නෑ ෆිෂින් පැත්තට නෙවෙයි. right මේක ඇවිල්ලා ගොඩක් වෙලාවට මේ කෙනෙක්ගේ දේවල් ටික එක්කෝ username password අපි හොරෙන් බලන් ඉඳලා, right නැත්තම් ඒ කෙනාගෙන් එයාව රවටලා වගේ අහගෙන, නැත්තම් සමහර වෙලාවට ඒ කියන්නේ username password පාවිච්චි කරලා නැති කම්පියුටර් එකකට අනවසරයෙන් log වෙලා, ඊළඟට ඔය mobile phones ෆෝන් එකක්, ඒ කියන්නේ පින් එකක් දාන්න නැති මොබයිල් ෆෝන් එකකින් ගැලරි එකට ගිහිල්ලා අවසරයකින් නැතුව ෆොටෝස් අරගන්න එක, කන්ටැක්ට් ලිස්ට් කොපි කරගන්න එක, ඒ පුංචි හැම දෙයක් මේක ඒක මිනිස්සෙකුගේ පුද්ගලික තොරතුරු හොරකම් කිරීම තමයි ඔය පුද්ගලික දත්ත සොරා ගැනීම කියන පැත්තට එන්නේ. right එතකොට ඒකට නම, දුරකථන අංක, ඡායා රූප, පෞද්ගලික තොරතුරු ඇතුළත් ඩොකියුමන්ට්ස් හරි මොනවා හරි දේවල්, right even එක soft copy එකක් තියාගෙන හිටියත් ඒ වගේ දේවල් සොරකම් කිරීම, අන්න ඒ දේවල් තමයි අපි කියන්නේ data theft එක නැත්නම් පෞද්ගලික දත්ත සොරා ගැනීම කියලා. ඊළඟට දෙවෙනි එක ගැන අපි කතා කරනවා අනවසරයෙන් පරිගණක පද්ධති වලට පිවිසීම, computer system වලට යම. එතකොට එතනදී ආයතනයක් අපි කතා කරන්නේ අර username password වගේ දේවල් උපක්‍රමශීලීව අරගෙන ඒ අදාළ පරිගණකයට හෝ පරිගණක පද්ධතියට, එතනදී ඊමේල් account එකක් වෙන්න පුළුවන්. right ඒ ඔක්කොම පරිගණක පද්ධතියේ කොටස් විදිහට අපිට එක්කෙනෙක් එක පුද්ගලයෙකුට අරගත්තම අරගන්න වෙන්නේ. right නැත්නම් උදාහරණයක් විදිහට වෙබ්සයිට් එකක් මේන්ටේන් කරනවා නම් ඔයාගේ වෙබ්සයිට් එකට අදාළව තියෙන username password අරගන්න එක. right ඒතර social accounts වලට අදාළව තියෙන username password ඔයාගේ අනුදැනුමකින් තොරව ලබා ගන්න එක. right ගොඩක් වෙලාවට ඒක සිද්ධ වෙන්නේ මේ අපේ අඩුපාඩු නිසාම තමයි. සමහරවිට අපි easily guess කරන්න පුළුවන් password පාවිච්චි කරනවා. නැත්නම් යාළුවොත් එක්ක ඕක නේද එච්චර හිතන්නේ නැතුව කියනවා. right ඒතකොට සමහර යාළුවෙක් නොවෙන්න පුළුවන්. ඒ යාළුවාගෙනුත් වැරදිලා කියලා වෙන කෙනෙකුට ඇහුණු දෙයකදී ඒ වැඩේ එහෙම කරන්න පුළුවන්.
right? ඒතර ඔය දේවල් අපිට නෛතික ගැට්ටු විදිහට කතා බහ කරන්න පුළුවන්. ඊළඟට නීතිමය ගැට්ටු වෙන්න පුළුවන් ප්‍රධාන තැනක් තමයි මෙන්න මේ බුද්ධිමය දේපල සොරා ගැනීම. right? අපි කියනවා intellectual property එකක් අනවසරයෙන් පාවිච්චි කරනවා කියලා. දැන් මුලින්ම අපි දැනගන්න ඕනේ බුද්ධිමය දේපලක් කියන්නේ මොකක්ද කියලා. බුද්ධිමය දේපලක් කියලා කියන්නේ ඔය යම්කිසි නිර්මාණයක්, නව නිර්මාණයක්. කරොත් ඔයා හොය යම්කිසි ආයතනයක්. ඒ ගැන සමාජය දැනුවත් කරලා මේක මං නිර්මාණය කරේ මෙන්න මේ මම විසින්. ඒක නිසා මේකේ හිමිකම මට තමයි අයිති වෙන්නේ කියලා. ඒකට අදාළව මට අරගන්න පුළුවන් නීතිමය වළංගුභාවයක්. right? ඔකට සාමාන්‍යයෙන් අහලා පේටන්ට් බලපත්‍රය කියලා කියන්නේ. right? ඕක තමයි බුද්ධිමය දේපලක් සඳහා කෙනෙකුට හම්බෙන අයිතිවාසිකම. එතකොට ඒක ලබා ගන්න මම මගේ රජය දැනුවත් කරන්න ඕනේ. මම මෙන්න මෙහෙම නව නිර්මාණයක් කරලා තියෙනවා. මේක නිර්මාණය කරලා තියෙන්නේ මම. ඒක නිසා මේක වෙන කෙනෙකුට පාවිච්චි කරන්න හෝ නැවත නිෂ්පාදනය කරන්න හෝ කොපි කරන්න හෝ මගේ අවසරයකින් තොරව විකුණන්න හෝ right? එහෙම දේවල් කරන්න බෑ. එහෙම දේවල් කිරීමට තියෙන හැකියාව වැළැක්වීම තමයි අපිට බුද්ධිමය දේපලක් නැත්නම් පේටන්ට් බලපත්‍රයක් හම්බෙනවා කියන එකේ තේරුම වෙන්නේ. එතකොට software industry එකේ ගොඩක් වෙලාවට ඔය intellectual property එකක් කියන එක ගොඩක් වෙලාවට වෙන කෙනෙක්ගේ අතින් ඔය දේවල් සිද්ධ වෙනවා. දැන් අපි softwares crack කරනවා කියලා කියන්නේ ඔය ගණයට අයිති කරගන්න පුළුවන් දෙයක්. යම් ආකාරවලින්. right? මොකද දැන් මෘදුකාංග මංකොල්ලය කියලා එකකුත් අපි පහල කතා කරනවා. ඔය සදාචාරාත්මක ගැට්ටු පැත්තට ගියාම මතක විදිහට. එතකොට ඒ පැත්තේදී මෘදුකාංග මංකොල්ලය කියලා කියන්නේ නීතිමය තත්ත්වයක් ඇති වෙන තැන. right? එතනදිත් ඒගොල්ලෝ ආගියුමන්ට් එක ගේන්නේ පේටන්ට් එක සම්බන්ධයෙන් තමයි. දැන් උදාහරණයක් විදිහට Microsoft ආයතනය Windows නිෂ්පාදනය කරලා ඒක විකුණනවා යම් කිසි මුදලකට. අපි Microsoft ලගේ වෙබ්සයිට් එකෙන්ම software එක download කරලා third party software එකක් පාවිච්චි කරලා crack කරලා හරි patch කරලා හරි පාවිච්චි කරනවා. ඒතර එතන මේ බුද්ධිමය දේපලක් අවභාවිතා කිරීමක් සිද්ධ වෙනවා. මොකද අයිතිකරුගේ අවසරයකින් තොරව ඔයාලා පාවිච්චි කරනවා. right? එතකොට ඔයාට නීතිමය විදිහට දඬුවම් කිරීම සිද්ධ කරන්න පුළුවන්. සර් KM Pixo කියන්නේ ඒ වගේ third party software එකක්ද? මොකද KM Pixo කියන එකද? ඔව් සර්. ඔව්. KMS එක ගොඩක් කරලා පාවිච්චි කරනවා ඔය Windows product එක කියන්නේ operating system එක ඊළඟට office වගේ දේවල් crack කරන්න. දැන් හැබැයි ඒව නිකන් අර track කරගන්න පුළුවන් විදිහේ ක්‍රමවේද Windows ළමයි introduce කරලා දීලා තියෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට එක්ක ඔයගොල්ලෝ inform කරනවා virus guards හදන companies වලට මෙන්න මේ දේවල් තිබ්බොත් ඒවා suspecting programs විදිහට virus guard එකෙන්ම scan කරලා අයින් කරන්න කියලා. ගොඩක් වෙලාවට ඒක සිද්ධ වෙනවා දැන්. නැත්නම් activate කරන්න ගියාම detect කරනවා මෙහෙම program එකක් run වෙනවා. එයාගෙන් activate කරගන්න එපා කියලා. නමුත් crack software එකක් install කරොත් එම අනිවාර්යෙන් Defender එකෙන් මේ Microsoft Defender එකෙන් install කරපු location එකේ තියෙන DLL දෙකක් තුනක් අනිවාර්යෙන් මේ උස්සලව තියෙනවා. ඔව් ඔව්. මොකද ගොඩාක් වෙලාවට Microsoft ගාව run කරනකොට දේවල් එයාගේ list එකේ list කරලා නැත්නම් හිතනවා දැන් අපි software එකක් නිර්මාණය කරලා අපේ එක Windows වල run කරනවා කියලා.
ඒක Microsoft ලගේ ලිස්ට් වෙලා නැත්තම් Microsoft ලා කොහොමද warning message එකක් දෙනවා. මෙහෙම software එකක් run වෙන්න හදනවා මේ ගැන අපි දැනුවත් නැහැ. ඒක නිසා ඔයා වගකීම අරගෙන මේක machine එකේ run කරන්න කියන warning message එක අපිට දෙනවා. admin still වෙනවා කියන්නේ ඒකද සර්? ඔව්. admin rights ඉල්ලනවා කියලා සමහරවිට අපිට අපෙන් අහන්නේ screen එකට ඇවිල්ලා are you sure you want to run this program කියලා. right ඒගොල්ලෝ දැන් එතන සිද්ධ වෙන්නේ මේ intellectual property සම්බන්ධ දෙයක් නෙවෙයි අතටම. ඒගොල්ලෝ මේ ගැන දන්නේ නැති නිසා system එක ආරක්ෂා කරගන්න අපිට alert කරනවා. එතකොට සර CMD එකෙන් Windows activate කරද්දී ඒත් අල්ලනවද? මෙහෙමයි. active කරනකොට අහු නොවෙන්න පුළුවන්. නමුත් ආ use කරගෙන යනකොට අහු වෙනවා. දැන් ඔය KMS එකත් අපිට එකෙනුත් active කරන වැඩේ කරන්න පුළුවන්. නමුත් use කරගෙන යනකොට යම් මොහොතකදී එයා capture කරනවා මේක තියෙන මේ genuine license එකක් නෙවෙයි කියලා. සමහර හොර කී තියෙනවා නිසා ගැව්වහම වැඩ කරන ඒවා. එහෙම ඒවත් තියෙනවා. දැන් හැබැයි මට හම්බුණා කී එක එතකොට ඒක වැඩ කරා මේ අවුලක් නැහැ genuine කියලා ගත්තනේ. එහෙම අවස්ථා තියෙනවා. දැන් මමත් එක සැරයක් Windows 10 පාවිච්චි කරා. ආපු මුල්ම දවස ඒකට කී එකක්වත් ඕනේ නැහැ. ඔටෝ අප්ඩේට් වෙගෙන යනවා. නමුත් මම පාවිච්චි කරන්නෙත් එහෙම එක සර්. ඔව් යම් කාලයකදී Windows update එකක් නිසාම machine එක අවුල් වෙනවා. සර් Windows 8 එකට වගේම මේ අප්ඩේට් අපි කරේ නැත්නම් එයා ගන්න නැහැ නේ. ඔව්. හැබැයි Windows 10 එක 8 වල ඉඳලා හුරු වෙලා තියෙන ඒගොල්ලෝ Wi-Fi connect වුණාම automatically ඒක update කරගන්න. අපි ගිහිල්ලා ඒක විශේෂයෙන් settings වල හදන්න ඕනේ මේක metered connection එකක්. ඒක නිසා ඒ හරහා update කරගන්න එපා කියලා. නැත්නම් by default ඒගොල්ලෝ හැදිලා තියෙන්නේ automatically update වෙන්න. right හරි ඊළඟට ඔය නීතිමය අප්ඩේට් වෙන්න දාලා තියෙන්නේ දැන් ඔය අපි මේ ක්‍රැක් කරනවා ඒ වගේ ඒව හින්දාද ඔව් ඒක එක ටෙක්නික් එකක් අප්ඩේට්ස් වලදී අලුත් ෆැසිලිටිස් අපිට එනවා ඒ වගේම අප්ඩේට් එක පැත්තකින් හේතුවක් වෙනවා ඔයා ලයිසන් එක කියන්නේ රියල් ලයිසන් එකකින් නෙවෙයි නම් ඇක්ටිව් කරලා තියෙන්නේ එයාව කැප්චර් කරගන්න right ඊළඟට තව ක්‍රමයක් තමයි වංචාව කියන එක. වංචාව කියන එක ඉතින් කොතනකත් වැරදි දෙයක් නේ. ඒක software industry එකට අදාළව ඔය CDA එක තියෙන publish කරපු නැත්නම් තමන් ඉදිරිපත් කරපු පුද්ගලික සතු පෞද්ගලික ලියකියවිලි ඔය බැංකු අංක signatures වගේ දේවල් වංචා කිරීම නැත්නම් හොරෙන් ලබා ගැනීම ඊළඟට ඔය artworks right ඒ කියන්නේ digital artworks graphic design වගේ ඒවාද? ඔව් තමන්ගේ විදිහට පාවිච්චි කිරීම දැන් ඔය ඔයගොල්ලෝ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා තියෙන ඔය PixArt වගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා තියෙන්නේ right ඒ වගේ දැන් ඔය වෙබ් එකේ සර්ච් කරත් ඕනම දෙයක් දැන් Google search එකක් දුන්නම Google search එකේදී සාමාන්‍යයෙන් කියනවා මේක licensable එකක් විය හැකියි කියලා. මට product කියලා එහෙම icon එකක් image එකේ කොනේ දෙන්නේ ඒකන්ද නේද? එනවා අන්න right. ඒ වගේම තමයි free ඒවා freely පාවිච්චි කරන්නත් දෙනවා. right එතකොට අර අපි දැනගන්න ඕනේ license එකක් අනුදැනුමකින් තොරව අපි පාවිච්චි කරලා අපිව අහු වුණොත් ගොඩක් වෙලාවට ඕක වෙන්නේ දැන් අපි අපේ වැඩකට අපේ පොතක නැත්නම් print out එකක් ගන්න අපි පාවිච්චි කරා කියන එක නීතිමය තත්වයකට යන්නේ නැත්නම් ඒක මේ පබ්ලිෂ් වෙන්නේ නැහැ නේ ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් එහෙම දෙයක් කරනවා නම් ඒ උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ ඔයා මියුසික් වීඩියෝ එකක් කරනවා. ඒ මියුසික් වීඩියෝ එකට ඔයා ගන්නවා ලයිසන් කරලා තියෙන ඉමේජ් එකක්. අරගෙන ඔයාගේ මියුසික් වීඩියෝ එකේ ලෝගෝයක් විදිහට හරි එහෙම දාන්න. ඒක ලෝකේ පුරා ජනප්‍රිය වෙලා මිනිස්සු අතරට යනකොට ඒක කෝට් වෙන්න හරි ලේසියි. right එතකොට ඒ වගේ තැන්වලදී අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ genuine දේවල් පාවිච්චි කරන්න. right එක්කෝ free තියෙන images පාවිච්චි කරන්න, videos පාවිච්චි කරන්න. නැත්නම් අපිම දෙයක් compose කරලා ඒක පාවිච්චි කරන්න.
සෙක්ෂන්ස් අපි ඒක එඩිට් කරලා ගත්තොත් එඩිට් කරලා ගන්න එකත් එඩිට් කරන එක අපි අරගෙන අවසර ගන්න ඕනේ. මොකද දැන් මගේ දෙයක් ඒක හරියට ඒ කියන්නේ මට අයිති දෙයක් මගේ අවසරයකින් තොරව ඔයා වෙනස් කරලා පාවිච්චි කරනවා වගේ දෙයක්. right? ඒක එඩිට් කරනවා ඔයා එඩිට් කරන්නේ ඔරිජිනල් එකනේ. ඒක ගැටලුවක්. දැන් ඔයා දැන් උදාහරණයකට දැන් හිතන්නකො මොනාලිසා චිත්‍රය කියලා. මොනාලිසා චිත්‍රය අරගෙන ඔයා මොනාලිසාගේ හිතන්නකො ඔළුව විතරක් අරගන්නවා කඳ කෑල්ල වෙනස් කරනවා එහෙම යනවා කිව්වම තවමත් මොනාලිසා කියන පින්තූරයේ කොටසක් පාවිච්චි කරලා තියෙනවා. අන්නේ කොටසේ අයිතිවාසිකම තියෙන්නේ අදාළ නිර්මාපකයාට. ඔයා මොනාලිසා චිත්‍රය දිහා බලාගෙන ඔයා ඇන්දොත් අතින් මොනාලිසා ඔයා ඇඳලා අතින් ඒක ඔයා සෙල් කරොත් ඒක මොනාලිසාට බලපාන දෙයක් නෙවෙයි. හැබැයි සමහර අවස්ථාවලදී පිටපත් කිරීම, කියන්නේ කොපි කිරීම පවා ඒගොල්ලෝ ඔය පේටන්ට් වලින් නතර කරලා තියෙනවා. එතකොට කොපියක් විකුණන්නත් අවසර ගන්නවා. right? දැන් ඕක ප්‍රශ්න තියෙන්නේ ඕක ප්‍රායෝගික පැත්තට ගියාම ඔය තරම් තදට හැම ප්‍රොඩක්ට් එකක් දිහාම බලන්නේ නැහැ. නමුත් දැන් උදාහරණයක් විදිහට ඔයා Facebook කියන ලෝගෝ එක පාවිච්චි කරලා ඔයා ෂොප් එකක් පටන් අරගෙන ඔයාගේ ප්‍රොඩක්ට් එකක් එළියට දැම්මොත් Facebook කියලා Facebook ආයතනයට පුළුවන් ඔයාට නඩු දාන්න. මොකද Facebook කියන්නේ ට්‍රේඩ්මාර්ක් එකක්. right? Google කියන්නේ ට්‍රේඩ්මාර්ක් එකක්. සෝ දැන් සර් ඒ වගේ නම කෑල්ලක් හරි ගෑවිලා තිබ්බොත් ඒත් පුළුවන්ද නැත්නම් අපි කියන්නේ වෙනම නමක් හැදුවොත් ඒ කෑල්ලක් නෑ වෙනම නමක් හැදුවොත් ගැටලුවක් නෑ. දැන් ගොඩක් වෙලාවට කට්ටිය කරන්නේ new කියන වචනේ දාගන්නවා. දැන් ඔයගොල්ලෝ මේ ටවුන් වල යනකොට කඩවල වලක් දැකලා ඇතිනේ. නම තියෙනවා new කෑල්ලකුත් එක්ක. ඒතර ගොඩක් වෙලාවට අර ඔරිජිනල් නම වෙනස් කරන්න පාවිච්චි කරන්නේ new කියන කෑල්ල. right? දැන් Facebook කියන එකෙන් හිතන්නකො කවුරු හරි කෙනෙක් face B කියලා එකක් හැදුවා කියලා. එතකොට ඒක නෛතික ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ ආයතන කරන්නේ දැන් ඔය Coca-Cola ආයතනයේ තියෙන බොහොම ප්‍රසිද්ධ උදාහරණයක්. ඒගොල්ලෝ කොකා ඔක්කොම අරන් තියනවා නේද? ඔව් ඒ කියන්නේ Coca-Cola කියන ඔක්කොම ටික ඒගොල්ලෝ අරන් තියෙන. කියන්නේ Coca කියන එකත් අරගෙන තිනවා, Cola වෙනම අරගෙන තිනවා, Coke, Coca-Cola ඒවා වෙන නම් වලින් එන දේවල් ඒ ඔක්කොම ඒගොල්ලෝ පර්චේස් කරලා තියෙනවා. ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ ට්‍රේඩ් මාර්ක්ස්. ඒකට එහෙම එකක් ඔයාලට පාවිච්චි කරන්න බෑ. right? හරි අපි මේ දේවල් ටික ගැන පොඩ්ඩක් ලියාගමු ඉක්මන් කරලා. right? නමක් අරගෙන සර් ඒක අර මැද්දෙන් ඒ කියන අකුරු වල ඩොට් තියලා ඒකට වෙනම තේරුමක් දුන්නොත් ඒකට ගැටලුවක් තිබ්බත් ඒත් ගැටලුවක් නැහැ නේ. එතකොට ගැටලුවක් නැහැ. right? ඒව ගැන තමයි හොයලා බලන්නේ. කියන්නේ අපිට කියන්න බැහැනේ මේ නම මැද්දෙන් ඩොට්ස් තියලා තියෙන එකටත් ලීගල් රයිට් එකක් තියෙනවා නම් කාට හරි. right? ඒ කියන්නේ ඔයා හොයලා බැලීමක් තමයි ඔයාලට කරන්න තියෙන්නේ. සර් ඉතින් අපි ඒ කියන්නේ අපි එකෙන් දාලා තියෙන නම වෙනස් නම් ඒ කියන්නේ ඒකේ අදහස් තේරුම වෙනස් නම් අරකට වඩා මෙහෙමනේ. ඒ අපි දන්න කෙනා ගැන නේ අපි කියන්නේ. දැන් අපි හිතනවා Facebook කියන කෙනා ඔයා කියන විදිහට Facebook අරගෙන F අකුරට පස්සේ ඩොට් එකක් C අකුරට පස්සේ ඩොට් එකක් හැම වචනයකට පස්සේ ඩොට් එකක් තියාගෙන ගියොත් ඒක Facebook ලෝගෝ එක නෙවෙයිනේ. ඒතර ලෝකයේ තව කොහේ හරි ඔයා කරන්න කලින් ඕක තව කෙනෙක් කරලා ඒකේ නීතිමය අයිතිය අරගෙන තිබුණොත් අන්න ඒකට ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි ආයෙත් සරක් ඒක ඔයාගේ කියන්නේ ඔයා ඒක පබ්ලිෂ් වෙන ප්‍රමාණය අනුව තමයි ඔයාට ඒක බලපෑම එන්නේ. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඔයක නීතිමය ගැටලු එන්නේ තාවකාරී අර කැප්චර් එකක් වගේ එකකුත් දාලා තිබ්බොත් ඒත් අවුල්ද? එහෙම මෙහෙමයි මට හරියටම කියන්න බෑ පුතේ මේක හොඳයි මේක වැරදි කියන එක. right? ඕක මට කියන්න පුළුවන් වෙන්නේ ඔයා ඕක ප්‍රසිද්ධ කරන ප්‍රමාණය අනුව ඔයා ලොකු ප්‍රසිද්ධතාවයකට යනවා නම් ඔයා අරගන්න ඕනේ ඔයා වැඩිදුර හොයලා බලන්න ඕනේ ඔයාගේ ওই නම භාවිතා කිරීම ගැටලුවක්ද කියලා. right? එහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට ඒක ඔයාට හොයලා බලන්න බෑ. ඔයා නීතිඥයෙක් මාර්ගයෙන් ඒ ආයතන තියෙනවා. ඒ ආයතන වලට දන්වලා මෙන්න මෙහෙම එකක් මම පබ්ලිෂ් කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි අලුතෙන් ආයතනයක් පටන් ගන්නවා නම් අපි ආයතනේ රෙජිස්ටර් කරන්න ඕනේ.
ආයතන රෙජිස්ටර් කරන්නේ රජය හා සම්බන්ධව තියෙන ඔය නගර සභාව ප්‍රාදේශ සභාව වගේ ආයතන. ඒවට අපි ගිහිල්ලා කිව්වා මම අලුතෙන් පටන් ගන්නවා මෙන්න මේක තමයි මගේ ආයතනයේ නම කියලා. ඒගොල්ලෝ ගාව රෙකෝඩ්ස් තියෙනවා ඒ ආයතනයේ නමින් මොනවාද තියෙන්නේ, ඒ නම පාවිච්චි කරන්න පුළුවන්ද නැත්නම් වෙන නමක් පාවිච්චි කරන්න ඕනේද කොහොමද කියලා. එතකොට ඒගොල්ලෝ ඒ ගැන අපිව දැනුවත් කරනවා. රයිට් ඒ වගේ ඔකට තියෙනවා ක්‍රියාමාර්ගයක්. රයිට් මම හරියට මෙන්න මෙහෙමයි කියලා කියන්නේ නැහැ. නමුත් ඒ ඔස්සේ හොයාගෙන ගිහිල්ලා බලන්න ඕනේ මේකේ ගැටලුවක් නැද්ද කියන එක. ආයෙත්සරයක් මම මේ කියන්නේ ඒක මේ ඔයාගේ පුද්ගලික දෙයක් නම් ඔයාලට නැවත හොය හොයා ඉන්න දෙයක් නැහැ. ඔයා උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාගේ ෆොටෝ එකකට ඔයා මොකක් හරි එඩිට් කරලා පොඩි ලෝගෝ එකක් දානවා කියලා. ඒක ඔයා විකුණන්නවත් බලාගෙන නෙවෙයි යාළුවෝ අතර සර් ඉතින් සර් අපි දාන්න නම් මේ එක අරන් තියෙනවනේ ඒක සාමාන්‍ය වෙබ් එකේ සර්ච් කරාම එනවනේ සර් ඒක සාමාන්‍යයෙන් එනවා. සාමාන්‍යයෙන් එනවා. ඒකේ එන්න ඒ කියන්නේ ඒක එන්නේ නැත්තම් ඒක එහෙම එන්නේ නැහැ කියලා කියන්නේ ඔව්. සෑහෙන අඩුයි කියන එක. right hari අපි මේක ලියාගමුකෝ problem associated with ICT ඔය මාතෘකාව දාගෙන අපි නෛතික ගැටලු කියන එකට එමු. පුතේ මයික් ස්ටික් ගැන පොඩ්ඩක් බලන්න. පින්තූරය ඇඳ ගන්න ඕනේ නැහැ. මේ ප්‍රධාන මාතෘකාව ලියාගෙන ඊට පස්සේ නෛතික ගැටලු කියන අනු මාතෘකාව දාගන්න. legal issues. right ඒකට අදාළව ඔව් මේ ටික නම් ළමයි ලියා ගන්න වෙනවා අපිට. ඒක නිසා ටක් ගාලා ලියාගමු. මේ අනවසරයෙන් පරිගණක පද්ධති වලට පිවිසීම කියන එකත් ඒ විදිහමයි.
ඉවරද ළමයි? රාලිමත් අරේර එක නේස. ඒකනේ. මම හිතන්නේ මගේ ඇති මොකක් හරි ක්ලික් වෙනවා. ඕක කාටවත් ෂෙයා කරලා නෑ නේද? නෑනේ. ඒකස ඔන්ලයින් ඇක්සස් එකක් හරි මොකක් හරි එකක් කරන් මේ ක්ලවුඩ් බෑකප් එකක් ගහන්න යනවද දන්නේ නැහැ. නෑ එහෙම නෙවෙයි. ඔය මගේ ඇති මොකක් හරි. සර් මේ මොකද ඒක ෂෙයා කරන්න මේ ඇක්සස් නේ ඉල්ලන්නේ. ආව්. එහෙම කතන්දරයක් ඔය තියෙන්නේ. මේකේ බටන් එකක් තියෙනවා. බටන් එක ගන්න විදියක් නෑ මේක මැක්සිමයිස් කරගන්න විදියක්. සර් කීබෝඩ් එකේ බලන්න Windows බටන් එකත් එක්ක තියෙන කීස් වලින් බලලා Windows බටන් එකේ arrow keys එක check නෑ දරුවනේ. මේ sign in එක ක්ලික් කරාම මට හිතෙන්නේ ඔය එන්නේ. ක්ලෝස් කරලම ගන්න වෙනවා. බලමු එයා කොහෙන් දෙන්නේ කියලා. මෙන්න මෙතනින් එන්නේ. ඒකෙන් නෙවෙයි එන්නේ. කොතනින් දෙන්නේ කියලා නෑනේ. කමක් නෑ. පිට පරක් වෙනවා හොයන්න කියලා. හරි. ඉවරද ළමයි මෙතන? ඔව් ළමයි තාම ලියනා ඉන්නවද? ඉවරයි. right අපි ඉස්සරහට යමු. බුද්ධිමය දේපල සොරා ගැනීම intellectual මෙතන ඉංග්‍රීසි එකේ තියෙන intellectual property rights කියලා. එතන intellectual property rights කියන තැනට එන්නේ නැතුව
සිංහල කට්ටිය බුද්ධිමය දේපල සොරා ගැනීම කියන එක ලියලා ඒක යටතේ මේ බුද්ධිමය දේපලක් යනු කියන එකට අදාළව මෙන්න මේක ලියා ගන්න. ඔන්නෝකත් ලියා ගන්න. ඉංග්ලිෂ් අය stealing intellectual properties කියලා ලියන්න. intellectual property rights කියලා නෙවෙන්න ඕනේ. stealing intellectual property එක තමයි මාතෘකාව. ඒක යටතේ මේ ටික ඔන්න චෙක් එක. ඊළඟට මෙන්න මේ ටිකත් ලියන්න. පේටන්ට් එකට අදාළව.
ඉවරද ළමයි? ඔව් සර්. right පංචා සම්බන්ධයෙන් මේක ලියා ගන්න මේ ටික අවශ්‍යයි ඒකට. හරි ඉවරද ළමයි? ඔව් සර්. right තාම ලියන කෙනෙක් ඉන්නවද? right සදාචාරාත්මක ගැටලු යටතේ කතා කරලා තියෙනවා ප්ලෙජරිසම් නැත්නම් ලිඛිත දෑ සොරකම් කිරීම කියන එක. මේකත් අපි ගොඩක් වෙලාවට දැනුවත්භාවයකින් තොරව සිද්ධ කරන වැරද්දක්. මේක නීතිමය වශයෙන් ගැටලු ඇති කරන තැනක් නෙවෙයි, නමුත් සදාචාරාත්මක කියන්නේ policies විදිහට නේද ගැටලු ඇති කරන තැනක්. අපි සාමාන්‍යයෙන් කියන හොඳ පුරුද්දක් කියලා. දැන් අපි හොඳ පුරුදු නැති වුණා කියලා නේද අපිට නීතියෙන් දඬුවම් කරන්නේ නැහැ නේද? කවුරු හරි කෙනෙක් අත හොදන්නේ නැතුව බත් කන්න පුරුදු වෙලා තියෙනවා නම් ඒකට නීතියෙන් දඬුවම් කිරීමක් කරන්නේ. නමුත් ඒක සදාචාරාත්මක ගැටලුවක්. right කවුරු හරි නේද බොරු කියනවා නම් උසාවියකදී බොරු කීම කියන එක නීතියෙන් දඬුවම් ලැබෙන්න පුළුවන් වරදක්. නමුත් බොරු කියනවා කියන එක සදාචාරාත්මක ගැටලුවක්. right ඒ වගේ. ඒතර මෙතන ලිඛිත දෑ සොරකම් කිරීම කියලා කියන්නේ ගොඩක් වෙලාවට අන්තර්ජාලය නැත්නම් වෙන කෙනෙක් නිර්මාණය කරපු ලේඛනයක් අපි එයාගේ අවසරයකින් තොරව නැත්නම් එයා ගැන සඳහනක් නැතිව අපේ දෙයක් විදිහට නැත්නම් තමන්ගේ දෙයක් විදිහට ඉදිරිපත් කිරීම. right එතකොට මේ ඒක සාමාන්‍යයෙන් නීතියෙන් දඬුවම් ලැබෙන වරද්දක් නෙවෙයි. මොකද සාමාන්‍යයෙන් ලියවිල්ලකට පේටන්ට් එකක් අරගන්න තියෙන හැකියාව අඩුයි. නමුත් ඕත කෙනෙක් ඉන්නවා නේද? එයා ඒක ලියපු කෙනෙක්, කතරු කෙනෙක් ඉන්නවා. ඒත් එයා ගැන සඳහන් කරන්නේ නැතුව අපි ඒව පාවිච්චි කරනවා නම් අපේ දෙයක් විදිහට අන්න ඒක සදාචාරාත්මක ගැටලුවක් කියලා අපි සඳහන් කරනවා. එතකොට ඒ වගේ දේවල් වලින් මිදෙන්නේ කියන්නේ සදාචාරාත්මක ගැටලු ඇති නොවෙන්න අපිට දෙයක් පාවිච්චි කරන්න පුළුවන් ආකාර තමයි මේ අපිට පුළුවන් උපුටා දැක්වීම කරන්න. ඒ කියන්නේ කෙනෙකුගේ දෙයක් ඒ විදිහටම අපිට පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරනකොට කියනවා මෙන්න මෙයා විසින් තමයි මේක සඳහන් කිරීම කරලා තියෙන්නේ කියන එක. ඒතළු උපුටා දැක්වීමක් අපිට සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පිටපත් කරපු එක උද්ෘතකම යටතේ දක්වලා. ඒ කියන්නේ මේක තමන්ගේ වචන නෙවෙයි මේ වෙන කෙනෙක්ගේ දෙයක් තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. කියලා එහෙම පෙන්වන්න පුළුවන්. right ඒ වගේම මේ අපිට පුළුවන් මේක කොතනින්ද අපි උපුටා ගැනීම සිද්ධ කරේ කියන එකට අදාළව රෙෆරන්ස් එකක් දෙන්න. ඒතර කෙනෙකුට ඒක රිෆර් කරන්න අවශ්‍ය නම් ඒ මූල කතෘවරයා කවුද කියන එක ගැන දැනුවත් වෙලා ඒ දුර වැඩිදුර සොයා ගැනීමක් කරන්න පුළුවන්. සහ ඒක අර අපි කියනවා සදාචාරාත්මක බව රැකීමක් කියලා. يعني අපි
අපේ ડોකියුමන්ට් එකේ කියනවා මේක මගේ මම ලියපු දෙයක් නෙවෙයි මෙන්න මෙතනින් මම අරගෙන මේ උපුටා දැක්වීමක් තමයි මේ කරන්න කියලා. right එතකොට අන්න ඒක තමයි අපි ඔය රචනා ලිඛිත දෑ සොරකම් කිරීම නැත්නම් ප්ලැජරිසම් කියන එක යටතේ කතා බහ කරන්නේ. right අපි ටංකාල මේ ටික highlight කරගමු ලියා ගන්න පටන් ගමු. issues related to values ඒක යටතේ ලිඛිත දෑ සොරකම් කිරීම ප්ලැජරිසම් කියලා තමයි අපි මේක කියවන්නේ. ඒක යටතේ මේක ලියා ගන්න. right මෙතන මේ දෙවෙනි ඡේදයේ රචනා සොරකම නවතා දැමීමට නම් කියලා මේ පහළ තියෙන points තුන ලියන්න. right English එකේ මෙච්චර දිග එකක් ලියන්න අකමක් නැහැ. ඒක ලියලා මේ යට තියෙන ටික copy කරගන්න. right ඕක ලියාගෙන ඉවරුණයින් පස්සේ අපිට session එක නතර කරන්න පුළුවන්. ඊළඟ සතියේ මම මේ පාඩම ඉස්සරහට අරගෙන යනවා. අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි. right ඒක නිසා ලබන සතියේ අපි පේපර් එකක් නෙවෙයි සාකච්ඡා කරන්නේ. ඔය විදිහටම යනවා. ගිහිල්ලා මේ දේවල් ටික අපි ඉවර කරගමු. right ඉවර කරගෙන papers පැත්තට යමු ආයෙසරයක්. right එතකොට මේක ලියාගෙන ඉවර අයට session එකෙන් disconnect වෙන්න පුළුවන්. no problem. good night leave වෙන අයට